හිතා ගන්න කොච්චර වේගයෙන් මේ ආහාර රූපය නිරුද්ධ වෙනවද? එතකොට එහෙනම් මේ අනිත්‍ය වෙන ආහාර රූපයේ මතයි කර්මජ රූපය පිහිටලා ඇත්තේ. එතකොට යට එක බිඳෙනකොට උඩ එකට මොකද වෙන්නේ? ආහාරජ රූපයේ බිඳෙනකොට කර්මජ රූපය වස්තු රූපය නිරුද්ධ වෙනවා, අනිත්‍ය වෙනවා. කර්මජ රූපය වස්තු රූපය අනිත්‍ය වෙනකොට මනෝ ධාතුව අනිත්‍යයි. මනෝ ධාතුව අනිත්‍ය වෙනකොට ධම්ම ධාතුව අනිත්‍යයි. ධම්ම ධාතුව අනිත්‍ය වෙනකොට මනෝ විඥානයේද අනිත්‍යයි. මේ තුන් දෙනා අනිත්‍ය වෙනකොට මනෝ සංපස්සේද අනිත්‍යයි. මනෝ සංපස්සේ අනිත්‍ය වෙනකොට මනෝ සංපස්සයෙන් හටගත් වේදනා සංඥා සංඛාරයෝද අනිත්‍යයි. එතකොට එතනත් අනිත්‍යතාවයේ ලක්ෂණය රූප වේදනා සංඥා සංඛාර සියල්ලටම උරුම වෙලා තියෙනවා. රූපය එතකොට ආහාරයෙන් හටගත් එක. රූපේ ආහාරයෙන් හටගත් එක. වේදනා සංඥා සංඛාර ස්පර්ශ ආහාරයෙන් හටගෙන තියෙනවා. විඥානයේ දැනගැනීම නාම රූප ආහාරයෙන් එහෙම නැත්නම් මනෝ සංචේතන ආහාරයෙන් ආහාරපත්යෙන් හටගත්තා. තණ්හා සංකේ සූත්‍රයේදී පෙන්නනවා අර විඥානය පිළිබඳව භවයෙන් භවයට යන විඥානයක් පිළිබඳව ගැටලුවක් ඇති වෙච්ච වෙලාවේදී මහණෙනි ආහාරයෙන් හටගත් ධර්මියෝ දකිවුද? ආහාර සමුදයෙන් හටගන්නා වූ ධර්මියෝ දකිවුද කියලා. ඒ උන්වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ බඳු තැනක් පිළිබඳව. එතකොට මන ආයතනයේ අනිත්‍ය දකින්නවා කියනකොට මන ආයතනයේ අනිත්‍යයි කියනකොට අපි දැනගන්න ඕන මන ආයතනයේ අනිත්‍ය වෙන්නේ මෙන්න මේ හේතු නිසා. මේක තව දුරට යන්න පුළුවන්. දැන් අපි ස්කන්ධ වශයෙන් කතා කළා, ආයතන වශයෙන් කතා කළා. ධාතු වශයෙන් කතා කළොත් ඕක කොහමද? මනෝ ධාතුව හටගන්නේ වස්තු රූපය ඇසුරු කරගෙන. වස්තු රූපයට හේතුව මොකද්ද? ආහාරජ රූප. ආහාරජ රූපය මොකද්ද? හේතුව කන බොන මේ ලෝකේ තියෙන ආහාර. ආහාර කියන්නේ මොනවද? අපට ලැබෙන්නේ අපි ආහාර වශයෙන් අපට ලැබිලා තියෙන්නේ මොනවද? වන්න, ගන්ධ, රස, ඕජා. මේ වන්න, ගන්ධ, රස, ඕජා මොනවයිද පිහිටා ඇත්තේ? ඒව මොනව ප්‍රත්‍ය කරගෙනද පවතින්නේ? සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙන. එතකොට දැන් බලන්න කබලින්කා ආහාරය අපි කන බොන ගන්න ආහාරය අනිත්‍යද, දිරනවද, ලෙඩ කුණු වෙනවද? ඒට හේතු වර්ණ රූපය වන්න ගන්ධ රස ඕජා අනිත්‍යද අනිත්‍යද? ඇයි අනිත්‍ය වෙන්නේ? ඒව සතර මහා ධාතුව මත පිහිටි උපාදාය රූපනේ. සතර මහා ධාතුව මත පිහිටි නිසා. සතර මහා ධාතුව නිට්ටයද අනිත්‍යද? කොහොමද සතර මහා ධාතුව අනිත්‍යයි කියලා අපි කියන්නේ? මොකක්ද හේතු කරගෙනද? අනුමානයෙන් වෙන්න බෑ. නිදර්ශන තියෙන්න ඕනේ. අපට මජ්ක්‍ධිම නිකායේන සූත්‍රයක් පෙන්නනවා මහණෙනි සතර මහා ධාතුවේ අනිත්‍ය කෙබඳුද කියලා පෙන්වනවා. මහණෙනි මේ මහා දිවයින් කඳු පර්වත මේ තියෙන මේ ලෝකේ ගොඩබිම් පඨවි ධාතුව යම් කලක මහා වැහි වැහැලා මේ නගර ගම් දනව් කඳු පර්වත වෙහිලා යනවා. පඨවි ධාතුව නොපෙනී යනවා. මහණෙනි මෙබඳු මහත් වූ පඨවි ධාතුවත් නොපෙනී යනවා නම් නැති වී යනවා නම් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා නම් මේ ස්වල්ප වූ පඨවි ධාතුව ගැන කුමන කතාවක්ද? මහණෙනි යම් කලක මේ ආපෝ ධාතුව ගම් දනව් නගර රට රාජ්‍ය වසාගෙන පඳු පර්වත වසාගෙන
මතුවෙනවා ජල කඳ. ඒත් මහණෙනි යම් කලක මේ මහ මුහුදෙත් තල්ගස් 7ක් පමණ තරමට මේ ආපෝ ධාතුව සිඳෙනවා. ඒ තල්ගස් 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් දක්වා හිඳෙනවා. ඒනිත් නොනැවති මිනිස් ප්‍රමාණයෙන් 7ක් දක්වා හිඳෙනවා. 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් දක්වා හිඳෙනවා. මිනිසෙගේ කරවට දක්වා තනමැත්ත දක්වා උකුල දක්වා දෙදන දක්වා මේ විදිහට ක්‍රමයෙන් හිඳීගෙන ගිහිල්ලා මහණනි මේ ලෝකේ දෙපා දොවා ගන්නවත් වතර පොදක් නැති කාලයක් එනවා. මහණනි මෙච්චර වූ ආපෝ ධාතුවත් මෙසේ අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා නම් මේ ස්වල්ප වූ ආපෝ ධාතුවක් ගැන කියනුම් කතාද? මහණනි මේ තේජෝ ධාතුව යම් කලක උත්සන්න වෙලා ගම් දනව් නගර මහ වනාන්තර පර්වත දවාගෙන පුලුස්සාගෙන යනවා. ඒත් මහණනි යම් කලක දඬු දෙකක් අතුල්ලලා ගිනි උපදවා ගන්න තරම් තේජෝ ධාතුවේ හිඟ කාලෙකුත් එනවා. මෙසේ මහත්ව නැගෙන තේජෝ ධාතුව මෙසේ දුර්ලභ වෙනවා නම් ඒ මහත් වූ තේජෝ ධාතුව අනිත්‍ය ස්වභාවය මෙබඳු නම් මේ ස්වල්ප වූ තේජෝ ධාතුවක් ගැන කියනම කතා කවරේද? මහණෙනි මේ සුළඟ යම් කලක හැමලා ගම් දනව් නගර රට රාජ්‍ය විනාශ කරගෙන හමාගෙන යනවා. එසේ හැමන වායෝ ධාතුව යම් කලක මිනිකි නිවාසේ අවසානයේහි තල්පටින් සුලං උපදවාගෙන ග්‍රීස්මේ නිවාගත යුතු අවස්ථාවකුත් උදා වෙනවා මහණෙනි. මෙසේ මහත්ව නැගෙන වායෝ ධාතුව මෙසේ අනිත්‍ය භාවයට පත් වෙනවා නම් මේ ස්වල්ප වූ වායෝ ධාතුව ගැන කියනුම කතාද? මෙසේ සතර මහා ධාතුව ද අනිත්‍ය බව දකිමින් අනිත්‍ය ස්වභාවයම දක්වා යනකොට අනිත්‍ය ලක්ෂණේ මනස පිහිටවා ගන්නකොට අපි අනිත්‍ය දක්වා අපේ මනස වඩලා තියෙනවා අර පටන් ගත්ත තැන ඉඳලා. ඉතින් කොහොම වුණත් අපි මන ආයතනේ අනිත්‍යයි කියනකොට අපි දැකලා තියෙන්න ඕන මන ආයතනේ හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් අපි අඩුතරමින් මේ ආහාර රූපය කියන තැන කයික් මොවා යන්න ඕනේ නේ. ආහාර රූපය ආහාරජ රූපය ඇසුරු කරගෙන නේද මේ කර්මජ රූපය හටගත්තේ. ඒ වස්තු රූපය මත නේද ඇසුරු කරගෙන නේද මනෝ ධාතුව හටගත්තේ. එහෙනම් මෙහි වැටෙනකොට මෙහි බිඳෙනකොට මෙහි නිරුද්ධ වෙනකොට මෙහි අනිත්‍ය වෙනකොට මේවත් අනිත්‍ය වෙනව නේද කියන මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ හේතුප්‍රත්‍ය ධර්මතාවය දැකලා තියෙනවා. නිකන් මනෝ ධාතුව මන ආයතනය අනිත්‍යයි කියවට බෑ අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා දකිමින්මයි කියන්න ඕන. එනිසා මන ආයතන ආදී ආයතනයන්ගේ අනිත්‍ය දකින්නේ මෙන්න මෙහිමයි. ඒ ප්‍රශ්නෙට උත්තර එපමණයි. තවත් එතොත් අපි ඒ ගැන පසුව කතා කරමු. තව අපේ මහත්මියක් ප්‍රශ්නයක් නැගුවා මේ අපේ ධර්ම දේශනාවලට නම් අදාළ නැහැ. එක් මහත්මියකු පිරිසක් අතරේ නැගූ ප්‍රශ්නයක් දන් දෙන කෙනෙකුත් නැහැ, දාණය බාර ගන්න කෙනෙකුත් නැහැ. කර්මයක් ක්‍රියාවක් පමණක් පෙනේය කියන දේශනා පාඨයක්ද අරගෙන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. උච්ඡේද වාදයට බර වූ බුදුහාමුදුරන්ගේ ධර්මය සම්මුති දේශනා පරමත්ත දේශනා කියන දෙකකින් යුක්තයි. උන්වහන්සේ පරමත්ත දේශනාවම කරා නම් මේ ලෝකයේ ඔබට මට පිහිටක් නැතුව යනවා.
එහෙනම් එදා හේතු සම්පත් ඇති ආමුක්ඛංශික දේශනාව අවබෝධ කරගන්න පුළුවන් පිරිස විතරක්, උග්ගටිතඤ්ඤ වූ පිරිස විතරක් ඒ මඟ අවබෝධ කරගෙන සසරින් මිදේවි. අපට පිහිටක් නැහැ. බුදුහාමුදුරුව අපි ලෝකේ අපි හැමෝටම අනුකම්පාවෙන් උන්වහන්සේගේ දේශනාව සම්මුති දේශනා, පරමත්ත දේශනා කියන දෙආකාරයකින් දේශනා වුණා. එහිදී උන්වහන්සේ සත්පුද්ගල ආත්ම කියන දේ දුක්ඛ සමුදය හැටියට ඒ සංකල්පයක් හැටියට දක්වමින් ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා දුක හැටියට නොදකින නිසා. ඒ කියන්නේ දැන් අපි උදේ කතා කළා එහේ කියන එකේ ස්වභාවය මොකද්ද? ජාති දුක ස්වභාව කොට ඇති, ජරා දුක ස්වභාව කොට ඇති, ව්‍යාධි දුක ස්වභාව කොට ඇති, මරණ දුක ස්වභාව කොට ඇති ධර්මයක් බව. ඒ බඳු දේ අප්‍රියන්ගේ හමුවීමක් බව, බලාපොරොත්තු දේ නොලැබීමක් බව අපි කතා කළා. එතකොට එහි ඇත්ත ඇතිසැටියෙන් දකින්නකොට එහෙමයි. නමුත් ලෝකෙට ඒක ඇත්තක් නෙමෙයි. ලෝකෙට ඇහැ කියලා කියන්නේ චක්කුං ලෝකේ පිය රූපං තාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇහැ කියන්නේ මధుර වූ ප්‍රිය වූ ස්වභාවයක්. මේ ඇත්ත නොදන්න සමස්ත ලෝකයට ඇහැ කියන්නේ මధుර වූ ප්‍රිය වූ ස්වභාවයක්. ජාති ජරා මරණ දුක් වූ ස්වභාවයක් හැටියට ඒගොල්ලන්ට පේන්නේ. අපි ඉන්නේ එතන. අපිට ලෝකයේ ඇහැ ප්‍රිය වූ ස්වභාවයක්. එතකොට ප්‍රිය වූ ස්වභාවයෙන් ඉන්නවා කියලා කියන්නේ එතකොට ඇහැ නිතරම ඇහැ මම වෙලා. ඇහැ තමයි මගේ. ඇහැ මගේ ආත්මය. දැන් අපි මගේ ආත්මය කියන සත්ව පුද්ගල ආත්ම සංකල්පයේ ගොඩ නැගිලා තියෙන මේ ආයතන හයත් එක්ක. එතකොට ඇහැ මගේ ආත්මය. කන නාසය දිව ශරීරය මන මගේ ආත්මය කියන පදනම වැටිලා තියෙන්නේ මේ ආයතන ටිකත්. එතකොට මගේ ආත්මය කියන සංකල්පයේ ඉපදිලා තියෙන්නේ ඇයි? ඇහි ඇත්ත නොදන්න නිසා. කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ ඇත්ත නොදන්න නිසා. එයා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස දකින්නේ ප්‍රිය වූ මధుර වූ ස්වභාවයක්. කින් දකින්න නිසා එයාට නිතරම ඇහැ ආත්මයි. ඇහැ මගේ. එතකොට ඇහැ මගේ කියන සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ ඇහි ඇත්ත ඇතිසැටියෙන් නොදන්න නිසා. ඇහැ කියන්නේ ඇහැ උපදිනකොට වනේ මේ ජාති දුක නේද? ඇහැ දිරනව නේද? ඇහැ ලෙඩ වෙනව නේද? ඇහැ මැරෙනව නේද? ඇහැට ගැටෙන්නේ ජරා මරණ නේද? එහෙනම් අප්‍රිය සංප්‍රයෝගයක් නේද? මේ ඉපා කියන දේ හමුවීමක් නේද? යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං නේද? දැන් මේවා උපන්නාම නේද ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසියෝ හටගන්නේ. මේ දුක්ඛ සත්‍යයේ යම් පදවලක් වේ නම් ඒ සියල්ලම මේ ඇහැ උපදිනකොට අපිට හම්බ වෙනවා. ඇහි උපතත් එක්ක. එතකොට ඇහැ උපදිනවා කියන්නේ මේ දුක්ඛ සත්‍යයේ උපදිනවා දකින්නකොට දුක උපදිනවා දකින්නවා නම් එයා ඒ බඳු දුකක් දකින්න කෙනෙකු ඇහැ මම කියයිද මගේ කියයිද මගේ ආත්මය කියයිද? කියයිද එහෙම? එහෙනම් එයා ඇහැ උපදිනවා කියලා කියන්නේ ඉපදීමේ දුක, ඇහැ පවතිනවා කියන්නේ ජරා ව්‍යාධිය, ඇහැ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මරණ දුක හැටියට දකිනවා නම් ඒ අතර ඇති අප්‍රිය එක්වීම පියංගෙන් වෙන්වීම බලාපොරොත්තු දෙ නොලැබීම ශෝක පරිදේව දුක් දුම්නස් මේ තුල ඇති කියලා දුක හැටියට දකින කෙනා මෙතෙක් කල ඇහැ මගේ ආත්මය කියන සංකල්පයක් තිබුණා නම් ඒක ඉතුරුවක් නැතුවම ඉවරෙටම යනවා. ඒ කියන්නේ සමුදය ප්‍රහාණය වෙනව නේද මේ දුක මේ විදිහට බලනකොට? ඇහැ මගේ ආත්මය කියන යම් සංකල්පයක්
ප්‍රපංච ධර්මයක් ප්‍රමාද කරන ධර්මයක් හැඟීමක් තිබුණා නම් එහේ උපදිනකොටම මේ දුක උපදිනවා කියලා නැවත නැවත බලනකොට රූපයක් හම්බ වෙනකොට මේ ජාති ජරා මරණය හම්බ වුණා කියලා බලනකොට කනනාසය දිව ශරීරයේ මන මේ 12 ආයතන උපදිනකොටම ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් දුක හැටියට දකිනකොට මෙතෙක් කල් අපි ප්‍රිය වූ මధుර වූ ස්වභාවයෙන් දැක්ක ඇහැ දුක හැටියට දකිනකොට දුක නම් මම මගේ ආත්මය කියලා කියන්නේ කවුරුවත්. එහෙනම් දුක හැටියට දකිනකොට මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය පිරිසිදු දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට තණ්හා දෘෂ්ටිමාන දුර වෙනවා කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය එතන තියෙනවා. එතකොට ඔන්න ඔය දේශනාවේදී බුදුහාමුදුරුවෝ මේ සත්ව පුද්ගලාත්ම කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා ඇති කරගත්ත ප්‍රපංච ධර්මයක් දෘෂ්ටියක් සංකල්පයක් ඇටියට දේශනා කරලා ඒකෙන් මිදෙන්න මේ ගැඹුරු තියුණු සාමුක්කාංශික චතුරාර්ය සත්‍ය දේශනාව කළා. ඔන්න ඔතනට පිහිටන්න බැරි ඔතන දක්වා මනස වඩාගෙන එන පිරිසක් ඉන්නවා. ඒ අයට බුදුහාමුදුරුවෝ මේ සත්පුද්ගලාත්ම සංකල්පයක් කියන තැන දේශනා කළේ නෑ. ඒ අයට උන්වහන්සේ දේශනා කළේ සත්පුද්ගල ආත්ම දිව්‍ය මනුස්ස බුද්ධ ධම්ම සංඝ බ්‍රහ්ම අම්මා තාත්තා මෙන්න මේ සංකල්පය මත. ඒකෙදි මතක තියාගන්න ඕන අපිට එච්චර කතා කරන්න ඕනේ මේ දහමක් දන්න කෙනෙක් නම් නෙමෙයි මේ බඳු කතාවක් කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනාගේ ගුණයක් තමයි සබ්බත්ත ගාමිනී පටිපදා. සියලු ප්‍රතිපදාවන් උන්වහන්සේ දන්නවා. සියලු ප්‍රතිපදාවන් මේ ලෝකේ තියෙනවා ඒකාන්තයෙන්ම දුකතියට යන ප්‍රතිපදාවක්. සද්ධාවරණද වූ මග්ගාවරණද වූ සුගතියත් ආවරණය වෙච්ච මාර්ගයක් නිවනත් ආවරණය වෙච්ච ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, අම්මා නෑ, තාත්තා නෑ, මෙලොවක් නෑ, පරලොවක් නෑ, දෙලොව දැනගත් ජයගත් අවබෝධ කරගත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් නෑ, කර්මයක් නෑ, කරන යහපත් දෙහි විපාක නෑ, දානෙහි විපාක නෑ. මේ නෑ කියන අන්තය නියත මිත්‍යා දෘෂ්ටිය. දසවස්තුක මිත්‍යා. යම් කෙනෙකු දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, අම්මෙක් නෑ, තාත්තෙක් නැහැ කියනවා නම් ඒක මේ ලෝකේ තියෙන භයානකම මිත්‍යා දෘෂ්ටිය. ඒක සග්ගාවරණද මග්ගාවරණද? නිවනත් යාට ආවරණයි, මා සසර සපත් සුගතියත් ආවරණය වෙලා. තව මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. සග්ගාවරණ නැහැ, සුගතිය ආවරණ වෙලා නැහැ. එහෙත් නිවන ආවරණයි. ඒ තමයි දානේ විපාක තියෙනවා, යාගේ විපාක තියෙනවා, අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා, එලවක් තියෙනවා, මෙලවක් තියෙනවා. මේ තියෙනවා කියලා ගත්ත එක ඒකට කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ඒ දසවස්තුක සම්මාදිට්ඨියේදී අනුබුදුහාමුදුරුවෝ පෙන්නනවා තියෙනවා, ඉන්නවා. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අන්න ඒ දැක්ම අර නියත මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක නෑ. ඒකදී ආවරණය වෙන්නේ මොකද්ද? නිවන විතරයි. මග්ගාවරණයි. සග්ගාවරණ සුගතිය ආවරණය වෙලා නෑ. දැන් අපි ඔය පදනමේ මේ ඩම්පින්කම් කරන්නේ. අපි ඩම්පින්කම් කරන්නේ මෙන්න මේ පදනමේ මේ සම්මාදිට්ඨියේ මේකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒකත් එක්තරා විදිහට ගත්තොත් මිත්‍යා දෘෂ්ටියක් තමයි. නමුත් අර උච්ඡේද දෘෂ්ටිය තරම් මේ සාස්වත දෘෂ්ටිය භයානක නෑ. උච්ඡේද දෘෂ්ටියට වැටිච්ච කෙනා නැහැ කියන අන්තයට ගියා. දන් දෙන්නෙකුත් නෑ, පිළිගන්නෙකුත් නෑ. මේ අන්තයට ගිය කෙනා සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් දෙකම ප්‍රතික්ෂේප කරලා. එයාට සම්මුති සත්‍යයක් නෑ, පරමාර්ථ සත්‍යයක් නෑ.
පරමාර්ථ සත්‍ය දකින කෙනා නිරෝධය සාක්ෂාත් කරනවා. සම්මුති සත්‍ය දකින කෙනා අපාය නොවැටි සුගතියට යනවා. දැන් මේ දෙකම ප්‍රතික්ෂේප කිරීම තමයි නියත මිත්‍යා දෘෂ්ටියේදී වෙන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨියේදී මේවා ඉන්නවා තියෙනවා කියන සම්මතය පිළිගන්නවා. දැන් බුද්ධ දේශනාව සූත්‍ර පිටකය විනය පිටකය සම්පූර්ණයෙන්ම මේ සත්පුද්ගල පදනමේ තමයි දිව්‍ය බ්‍රහ්ම පදනමේ තමයි සියලු දේශනාවන් වී ඇත්තේ. හැබැයි මේ දේශනාවන් තුල තියෙනවා අර පරමාර්ථ ධර්මයේ දේශනා වෙලා රහතන් වහන්සේලාගේ දැක්ම උන්වහන්සේලාට කරපු දේශනා තියෙනවා. අපි තේරුම් ගන්න ඕන මේ දේශනාව කලේ කාටද? ලෞකික ලෝකයේ සැරිසරන අර නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙකුට. එහෙම නැත්නම් සාස්වත වූ සම්මත ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න කෙනෙකුටද? එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණි කෙනෙකුටද කියන එක. අපි ලෝකෝත්තර මාර්ගයට පැමිණි සමහරවිට මේ මාර්ගයේ පරතරයට පැමිණි කෙනෙකුට කරන දේශනාව අරගෙන අර සත්පුද්ගලාත්ම සංකල්පයෙන් නිදුණු කතකිච්ච වූ උත්තමයෙකුට දේශනා කළ දේ අරගෙන අපේ ඉන්න මට්ටමට ගලපන්න ගියොත් ඒක සැසඳෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට ඔයගේ ගැටලු වෙන්නේ මෙන්න මේ වෙනස නානත්වය මේ දේශනාව කලේ කාටද කියන තැන හඳුනා ගන්න බැරි කම නිසා. ඒ නිසා ඒක අනුකම්පා කළ යුතු අවස්ථාවක්. ඒ නිසා මේ ලෝකේ කවුරුවත් එහෙම විශ්වාස කරන්න එපා දෙන්නෙකුත් නෑ පිළිගන්නෙකුත් නෑ කියලා. එහෙනම් දෙන්නෙකුත් නැත්නම් පිළිගන්නෙකුත් නැත්නම් දෙන්නත් ඕනේ. දැන් ඒක නියවතන ඔය කියවෙන්නේ නේද? ඒ නිසා මේක නියත මිත්‍යා දෘෂ්ටියක් භයානක මිත්‍යා දෘෂ්ටියක් කවුරු හරි ළඟ තියෙනවා නම් ඒක වහාම දුරු කරගත යුතු ඉක්මනින් නිදෙන්න ඕන භයානක සග්ගාවරණ දූ මග්ගාවරණ දූ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සති දේශනාව හැමෝටම නෙවෙයි. ඒ දේශනාව කාටද පනවන්නේ කියන කාරණාව උන්වහන්සේ කිම්බිල සූත්‍රයේදී ආනන්ද සූත්‍රයේදී සංයුත්ත නිකායේ අවධාරණය කොට සිටිනවා නාහං ආනන්ද මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි. සිහි මුලා වූ නුවණ මද වූ නුවණින් දැකිය නොහැකි වූ කෙනෙකුට ආනාපාන සති සමාධි භාවනාව නොපනවමි මෙසේ කියනවා. එතකොට දැන් අපි දන්නවා උන්වහන්සේ අවධාරණය කරනවා ආනාපාන සතිය වඩන්න ඕන කවුද කියන එක. සිහි මුලා නොවුණු නුවණින් දැකිය හැකි කෙනෙක් වෙන්න ඕන සුදුසුකමක් තියෙනවා. එහෙමනම් දැන් අපි හැමෝම ආනාපාන සතිය වඩනවා. දැන් අපි හැමෝම සිහි මුලා නොවුණු අයද? අපි හැමෝම නුවණින් දකින අයද? මෙන්න මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕන. මොකක්ද අපි භාවිතා කරන අපි සිහි මුලා නොවුණු බවට අපිට තියෙන සාක්ෂිය සාධකය? නුවණ කියන්නේ මොකක්ද? නුවණින් බලනවා කියන්නේ මොකක්ද? මොකද්ද නුවණ කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ ශාසනයේ ඥානය කියලා හඳුන්වනවා. නුවණ කියලා කියනවා මෙන්න මේ හතරපලේ නුවණට. මේකට සම්මාදිට්ඨිය කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ ආනාපාන සතිය පනවන්නේ කාටද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය, මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥානය, මාර්ග සත්‍යයේ සත්‍ය ඥානය. මේ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනාටයි බුදුහාමුදුරුවෝ ආනාපාන සතියක් පනවන්නේ. එයි මා එහෙම කියන්නේ මේ ශාසනයේ තියෙනවා ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං යථාභූතං ඥාන දර්ශන. මේ යථාභූත ඥාන දර්ශනය වට 3කින් 12 ආකාරයකින් වෙනවා. වට 3කින් 12 ආකාරයකින් වෙනවා. ත්‍රිපරිවර්තං
ද්වාදසාකාරං යථා භූතං ඥානද. ඥාන දර්ශනය වට තුනකින් 12 ආකාරයකින් ඉන්න. මොකද්ද වට තුන? සත්‍ය ඥාන, කෘත්‍ය ඥානය, කෘතඥාන. එතකොට කෘතඥාන කියලා කියන්නේ අවසන් කළා. දුක පිරිසිඳ දැක්කා. සමුදය ප්‍රහාණය කළා. නිරෝධය සාක්ෂාත් කළා. මාර්ගය වැඩුණා. ඉවරයි දැන්. දැන් ඉවර කෙනාට තියෙන චතුරාර්ය සත්‍යම අවබෝධ කළා කියලා කියන නුවණ තමයි කෘතඥාන. කෘතඥාන කියලා කියන්නේ. කෘතඥාන. එතකොට යම් කෙනෙකුට අවබෝධ කළා කියලා කියන්න දුක්ඛ සත්‍ය පිරිසිඳ දැක්කා. සමුදය සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. නිරෝධය සම්පූර්ණයෙන් සාක්ෂාත් කළා. මාර්ගයේ වැඩිලා අවසන් කළා කියන මේ ප්‍රකාශය කරන්න පුළුවන් වෙන්නේ කාටද? රහතන් වහන්සේ. එතකොට රහත් වීම දක්වා යන ඒ අතරත වැඩ පිළිවෙලක් තියෙනවනේ නේ. කෘත්‍යයක් තියෙනවා. කෘත්‍ය ඥානෙ. යමක් කළ කෙනෙකුට නේද ඒ ප්‍රකාශය කියන්න පුළුවන්. යම් ක්‍රියාවක යම් වැඩපිළිවෙලක යෙදෙන කෙනෙකුට නේද කියන්න පුළුවන්. ඒ කියන්නේ දුක පිරිසිඳ දැකලා ටික ටික සමුදය ප්‍රහාණය කළා නිරෝධය සාක්ෂාත් කරමින් මාර්ගයේ වඩමින් ආපු කෙනෙකුට නේද දැන් ඉවරයි කියලා කියන්න පුළුවන්. නේද? එතකොට දැන් කෘතඥාන කියන තැනට අවබෝධ කළා කියන තැනට එන්න නම් යම් කෙනෙකු අවබෝධ කරමින් පවතින අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒකට කියනවා කෘත ක්‍රියාවෙහි යෙදෙන අවස්ථාව. එතකොට ක්‍රියාවෙහි යෙදෙන්න කාට හරි මොකද්ද කරන්න ඕන කියලා දැනගෙන ඉන්න ඕන නේද? සත්‍ය ඥානෙ ලැබිච්ච නැති කෙනෙකුට කෘත්‍යයක් තියෙනවද? කෘත්‍ය නැති කෙනෙකුට කෘතඥානයක් පහළ වෙයිද? නෑ. එහෙමනම් දැන් අපිට ගැටලුවක් තියෙනවා. අපි ඔක්කොම රටේ ගිහි පැවිදි අපි ඔක්කොම නිවන් දකින්න කියලා මාර්ගය කියලා එකක් වඩනවා. හැබැයි අපි සත්‍ය ඥානය පහළ කරගෙන මේක කරන්න කියන එක ප්‍රශ්නේ. දැන් මේ ශාසනයේ බුදුහාමුදුරුවෝ සමත විපස්සනා පනවන්නේ මොන සත්‍යයටද? අයිති වෙන්නේ මොන සත්‍යයටද? චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද? සමත විපස්සනා දෙක දුක්ඛ සත්‍යයටද? සමුදය සත්‍යයටද? නිරෝධ සත්‍යයටද? මාර්ග සත්‍යයටද? මාර්ග සත්‍යයටනේ අයිති. එතකොට නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයටයි ඇයිති සමත විපස්සනා දෙක. තේරුණාද? සමත විපස්සනා දෙක අයිති මාර්ග සත්‍යයට. එතකොට මාර්ගය වඩනවා කියන එකනේ සමත විපස්සනා වඩනවා කියන්නේ නේද? මාර්ගය වඩනවා කියන එකනේ සමත විපස්සනා වඩනවා කියන්නේ. එහෙමනේ වෙන්න ඕනේ නැත්තන. එතකොට අපට මාර්ගය හම්බ වෙලා තියෙන්න ඕනේ. මාර්ගය හම්බ වුණොත් නේ අපිට පාරේ යන්න පුළුවන් නේද? පාර හම්බ වුණේ නැති කෙනෙකුට පාරේ යනවා කියන කතාවක් තියෙනවද? නෑ. එහෙනම් අපිට මේ කෘත්‍ය මේ පාරේ යන්න නම් අපිට පාර ඉපදිලා තියෙන්න ඕනේ. එහෙනම් මාර්ගය මොකද්ද? මාර්ගය වෙන්නේ මොකද්ද? ඔව් ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි. එතකොට මාර්ගයෙන් අපිට මොකද්ද කරන්න පැවරෙන කෘත්‍යය? ඔන්න මෙතන තමයි අපිට විසඳෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ විසඳෙන්නේ මෙතනදී. මොකද්ද කෘත්‍යය? දැන් මාර්ගය හරි සමත විපස්සනා ආර්ය ශ්‍රාංගික මාර්ගය. දැන් මාර්ගය වඩනවා කියලා මොකද්ද කරන්න වෙන්නේ අපිට? දැන් අපිට මාර්ගය ලැබෙනකොට අපිට ලැබිලා තියෙන ඕන සත්‍ය ඥානයක් මොකද්ද? දුක පිරිසිඳ දැකිය යුත්තක්. සමුදය ප්‍රහාණය කළ යුත්තක්. නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්. දුක පිරිසිඳ දැකිය යුත්තක්. සමුදය ප්‍රහාණය කළ යුත්තක්. නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්. එතකොට යාගේ මාර්ගය වෙන්නේ මොකද්ද? දුක පිරිසිඳ දැකිය යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. එතකොට දැන් ඔන්න මෙයාට දැන් සත්‍යයක් තියෙනවා. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දුක පිරිසිදු දකින්න ඕන. දැන් එයා දන්න දුක පිරිසිදු දකින්නකොට සමුදය ප්‍රහාණය වෙනවා.
සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාක්ෂාත් වෙනවා. නිරෝධය සාක්ෂාත් වෙන්න මාර්ගයද වැඩෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? දුක පිරිසිඳ දකින එකමයි. එකයි කරන්න තියෙන්නේ. දුක පිරිසිඳ දකිනවා කියන එකමයි. එතකොට සමත විපස්සනා මාර්ගය කියලා කියන්නේ. එතකොට කවුරු හරි මාර්ගය කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි එකපාරට උත්තර දෙයි මාර්ගය කියන්නේ සමත විපස්සනා කියලා. හරි ඒකත් සමත විපස්සනාවේ මොකද්ද කරන්න ඕන? මාර්ගය වඩනවා කියන්නේ මොකද්ද කියලා අහුවොත් දුක පිරිසිඳ දකින එකමයි. එතකොට අපි දුක පිරිසිඳ දැකීම සඳහා යොදා ගන්න පිළිවෙත තමයි මාර්ගය කියන්නේ. මොකද්ද දුක පිරිසිඳ දකින්න අපි යොදා ගන්න දේ? සමත විපස්සනා ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගය කිව්වත් සමත විපස්සනා කියලා කිව්වත් දෙකෙන්ම කියවෙන්න ඕනේ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි සමත විපස්සනා කියන වචනේනුත් කියවෙන්න ඕනේ. එතකොට ඒකෙදි මතක තියාගන්න ඕන ආනාපාන සතිය කියන එක මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයෙන් බැහැරවත් තියෙනවා. ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට එහෙනම් අපිට මොකද්ද